තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නේ දෙවනට සිත රුචි විය යුතුයි. එලෙසින්ම සද්ධර්ම ශ්‍රවණයට නිරන්තරයෙන්ම අපේ කාලය යොමු කළ යුතුයි. එලෙස සදහම් අසන අවබෝධය ඇති පුද්ගලයා නිවනේ නිවී සැනසෙනවා. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන පින්වත් හෝරාවක් පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් දැන් ආරම්භ වනවා. අපි ස්වාමින් වහන්සේ සාදුනාද පවතමින් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. එල්ලක්කල පදිංචි දායක පිරිසක් සහ යක්කල අලුත්ගම පදිංචි විජිතා ශ්‍රියානි මහත්මිය දරු දෙදෙනා ප්‍රධාන පින්වතුන් අද මේ පින්කමට දායක වී කටයුතු කරනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයට දේශනා කළා, බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්
ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවම හිතේ තියාගන්න කියලා. ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපිත් අදත් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, මේ දිනවල මේ දේශනා මාලාවේ අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව සම්බන්ධයෙන්. රතන සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන දේශනා මාලාවේ මේ පින්වත් පිරිස මේ වෙලාවේ දායකත්වයේ දරනු ලබන්නේ 8 වෙනි ධර්ම දේශනාව සඳහා. මේ වෙනකොට රතන සූත්‍රය ඇසුරු කරගෙන ධර්ම දේශනා 7ක් අපි නිමා කරන්න යෙදුණා. මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 වෙනි දේශනාව. නමුත් අපි තාම සාකච්ඡා කරන්නේ රතන සූත්‍ර දේශනාවේ දෙවැනි ගාථා රත්නය. එහෙනම් මේ පින්නතුන්ගේ දායකත්වයේ සමගත් ඒ දෙවැනි ගාථා රත්නයේ අන්තර්ගත තවත් දහම් කරුණු ටිකක් තමයි අපි අදත් සාකච්ඡා කරන්නේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ගාථාවෙන් සඳහන් කළා සක්කච්ඡ සුනන්තු භාසිතං. ඒ කියන්නේ මනාව සකසලා මේ ධර්මය අහන්න. යස්මා මම භාසිතං නාම අති දුර්ලභං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යස්මා මම භාසිතං, මගේ මේ දේශනාව නාම අති දුර්ලභං, අති දුර්ලභයි කියලා. ඒ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක උපදින එක මහ පුදුමාකාර වාසනාවක්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හැම කල්හිම අපිට අහන්න ලැබෙන්නේ නැහැ. කල්ප කාලාන්තරයක් ගෙවෙනවා. බණපදයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ තියෙන පරම දුර්ලභ බව. නමුත් අපි හරි වාසනාවන්ත පිරිස. ඒකට හේතුව දුර්ලභ වූ බුද්ධාන්තරය තුල දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය අපිට ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතයත් දුර්ලභයිනේ. එතකොට දුර්ලභ මනුෂ්‍ය ජීවිතයත් ලැබුණා. දුර්ලභ වූ බුද්ධාන්තරයත් ලැබුණා. අපි දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා විතරක් නෙමෙයි, දුර්ලභ වූ සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා. ඒ සම්මා දිට්ඨිය සහිතව ඉපදෙන්න ලැබීම සම්මා දිට්ඨිය නැති මනුෂ්‍ය ජීවිතයක් ලබනවට වඩා බොහොම ශ්‍රේෂ්ඨ උපතක්. තවත් විදිහකට සඳහන් කළොත් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් ලබනවට වඩා සම්මා දිට්ඨික මිනිසෙක් බවට පත් වෙන්න පෙර මා විසින් කරන ලද කුසල් බොහෝමයක් වියදම් කරන්න ඕනේ. ඒ තරම් පෙර කරන ලද පින් වියදම් කරලා ලබාගත්ත සම්මා දිට්ඨික මනුෂ්‍ය ජීවිත මේ තියෙන්නේ. ඉතින් එතකොට බුද්ධෝත්පාදයේ දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධාන්තරයේ මුණ ගැහිලා සම්මා දිට්ඨික ජීවිතයක් ලැබිලා යමෙකුට නිවැරදිව කටයුතු කරන්න අවස්ථාව උදා වෙනවා නම් ඒ ජීවිතය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන බව මේ බුදුදහමේ තව බොහෝ තැන්වල පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කළා
අට්ටක්කන පරවජ්ජිතස්ස කනස්ස දුල්ලභන්තා. මොකද්ද මේ සඳහන් කරන්නේ? මනුස්ස ජීවිතයක් ලැබුණට වැඩකුත් නැහැ. මේ ලෝකේ තියෙනවා පින්කම් කරන්න බැරි කාල 8ක්. අට්ටක්කන පරිවජ්ජිතස්ස කනස්ස දුල්ලභත්තා කියලා සඳහන් කළේ ඒකයි. පින්කම් කරන්න බැරි කාල 8ක් තියෙනවා. ඒකට කියනවා නොකල්ලාට. මොනවද මේ පින්කම් කරන්න බැරි කාල 8? බොහෝ වෙලාවට ධර්මදේශනාවල් වලින් අහලා ඇති. පළවෙනි එක තමයි අපායේ ඉපදිලා ඉන්නව නම් පින් කරන්න බෑ. නිර්සත්තුන්ට පින් කරන්න විදිහක් නැහැනේ. පින් කරන්න විවේකයක් නැහැනේ. හැබැයි ඉතින් මනුස්ස ලෝකෙත් මේ කාලේ හුඟක් දෙනාට පින් කරන්න විවේකයක් නැහැ. ඒකනේ හුඟක් අය පින්කම් වලට කතා කරාම වෙලාවක් නැහැ කියලා කියන්නේ. බොහෝ දෙනා කියන කතාවක් තමයි වෙලාවක් නැහැ. පින්කමකට යන් කියලා කියහම හුඟක් අය කියන්නේ බලන්නම් කියලා. තව සමහරු කියන්නේ පුළුවන් වුණොත් එන්නම් කියලා. තවත් අය කියනවා අපිත් කැමති පින් කරන්න. නමුත් ඉතින් විවේකයක් තමයි නැත්තේ කියලා. ඇත්තටම ඒ කට්ටියට විවේකේ කොයි කාලේ හම්බ වෙයිද? ඉතින් විවේක ගන්න මේ ලෞකික ජීවිතේ පංචකාමයට එක්ක ගැටෙන කටයුතු වලින් වෙන් වෙලා ඒගොල්ලන්ට විවේකයක් ගන්නව නම් කාලයක් තියෙන ඉතින් අපායේ තමයි. හැබැයි ඉතින් අපායේ ඉපදුනහම කොහොමත් විවේකයක් නැහැ. එක දිගටම පිච්චෙන්න තමයි තියෙන්නේ. දැන් මේ ජීවිතේ ওই විවේකයක් නැහැ කියන මිනිස්සු කොච්චර කාලේ නිකරුණේ නාස්ති කරනවද කියලා බලන්න. නින්දට යට කරලා තියෙන කාලේ රූප වාහනිය ගාලා ගෙවිලා යන පැය ගන්න. දුරකථනයේ ගාව ගෙවෙන පැය ගන්න. ඉතින් ඔය වෙලාවල් ටික ඉතුරු කරගත්තා නම් ඔය අනික් තියෙන ලෞකික කටයුතු ටික මේ වෙලාවේ යොදලා මේ නාස්ති කරන කාලේ පිනට යොදාගත්තා නම් ඒක මහ පුදුම ලාභයක් නේ. ඒකින්ද අපි මේ කාරණාව විශේෂයෙන් හිතන්න ඕනේ. බුද්ධාන්තරය හම්බ වෙලා තියෙනවා. සම්මා දිට්ඨික බව හම්බ වෙලා තියෙනවා. තව වෙලාවක් නෑ කිය මොනවද මේ කියන්නේ කියලා. වෙලාව තියෙන ඕන තරම්. අපි මේ වෙලාව කළමනාකරණය කරගන්නේ නැහැ. අනික මේ වෙලාව වැය කරලා තියෙන්නේ සුගතියට යන්න නෙමෙයිනේ. දුගතියට යන්න. ඒක නිසා මෙතන සඳහන් කරනවා නිරයේ ඉපදුනහම ඒගොල්ලන්ට පින් කරන්න කාලයක් නැහැ කියලා. ඒකයි මුලින් සඳහන් කළේ එක දිගට පිච්චෙන්න තමයි තියෙන්නේ කියලා. පොඩි කාලයක්ද අති දීර්ඝ කාලයක්. දීර්ඝ කාලයක් කියලා සඳහන් කරාම මේ නිරයවල් වල ආයුෂ වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. ලක්ෂ ගණන් වලින් ආයුෂ කතා කරන එක දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ තමයි චාතුම් මහරජකේ. මනුස්ස වර්ෂ වලින් අවුරුදු ලක්ෂ 90ක් චාතුම් මහරජික දෙවියෙකුට ආයුෂ තියෙනවා. සුළුපටු දායුෂේ මනුස්ස වර්ෂ වලින් අවුරුදු ලක්ෂ 90ක්. මේ තමයි අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකෙ. පුදුම එක නෙමෙයි. අඩුම ආයුෂ තියෙන අපායට මේ ලක්ෂ 90 එක දවසයි. එතකොට හිතලා බලන්න නිරේ ආයුෂ කොහොමද කියලා. ඉතින් ඒ වගේ මේ නිරයේ ඉපදිච්ච කෙනෙකුට කවදාවත් පින් කරන්න බෑ. තිරිසන් ලෝකේ ඉපදිච්ච කෙනෙකුට ඒත් පින් කරන්න බෑ. අපේට පේන්නේ නෑනේ තිරිසන්නු පින් කරන බවක්. හැබැයි තිරිසන්නු පව් කරනවා.
පින් කරන්නේ. කොයි තරම් ප්‍රාණඝාත කරනවද තිරිසන්න. නිකං හිතන්න පූසෙක් වෙලා කුරුල්ලෙක් වෙලා ඉපදිලා. නිමක් නැති පව් කන්දරාවක් රැස් කරනවා. ඒගොලන්ට පව් නැද්ද? පව් තියෙනවා. තැන් පහුගේ කාලේ මිත්‍යා දෘෂ්ටියක් තිබුණා සතෙක් මැරුවොත් ඒ සතාට පව් නැහැ කියලා. නමුත් අපේ ධර්මයේ සඳහන් කරනවා ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්න කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕන කියලා. මොනවද ඒ කාරණා 5? සතෙක් ඉන්න බව දැනගන්න ඕනේ. ඒ සතාට පණ තියෙන බව දැනගන්න ඕනේ. ඒ පණ තියෙන සතා මරන්න හිතෙන්න ඕනේ. මරන්නේ මොන විදිහටද කියලා උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයට අනුව ඒ සතාව මරන්න ඕනේ. මේ කාරණා 5ම සම්පූර්ණ වුණහම ඒ සතා ඒ කාරණා 5න් මරහම ඒක ප්‍රාණඝාත කර්ම පතයක් බවට පත් වෙනවා. ඒ කර්ම පත කියලා කියන්නේ මැරෙන වෙලාවේ මතක් වුණොත් අනිවාර්යෙන් නිරේ උපද්දවනවා. කර්ම පත කියන්නේ ඒවට. මැරෙන වෙලාවේ මතක් වුණොත් නිරේ උපද්දවනවා. එතකොට අපි කියමු දැන් පූසෙක් සතෙක් අල්ලන්න යනවා කියලා. මේ කාරණා 5 මේ පූසාතින් සම්පූර්ණ වෙන්නේ නැද්ද? දැන් පූසෝ නිකන් ගස් වලට පැනලා ගස් උලා කනවාද? එහෙම කන්නේ නැහැනේ. ගල් කැටයක් දැක්කහම පැනලා ගිහිල්ලා ගල උලා කනවාද? එහෙම නැහැනේ. ලේනේ කුරුල්ලෙක් වෙනත් සතෙක් යම් තැනක ඉන්නවා දැක්කහම ඒ පූසා හොඳටම දන්නවා මට යටත් කරගන්න පුළුවන් සතෙක් ඉන්නවා කියලා. දැන් මීහරකෙක් දැක්කහම පූසා යන්නේ නැහැනේ මීහරක අල්ලන්න. සුනකෙක් දැක්කහම පූසා යන්නේ නැහැනේ ඒ සුනකයා අල්ලන්න. මොකද එයා දන්නවා මට යටත් කරන්න බෑ කියලා. නමුත් කුරුල්ලෙක් ලේනෙක් ආදි සතෙක් දැක්කහම මීයෙක් වගේ දැක්කහම හොඳාකාරවම දන්නවා මට යටත් කරන්න පහසුයි. එතකොට උන් සතෙක් ඉන්න බව දන්නවා. තමන්ට යටත් කරගන්න පුළුවන් බවත් දන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ සතාට පණ තියෙන බවත් දන්නවා. ඒ නිසා තමයි පූසා සතා අල්ලන්න යනකොට හැංගි යන්නේ. අපි දැකලා තියෙනවා. මනාව හැංගිලා හොඳට ඉලක්කය බලලා වරදින් නැති වෙන්නම තමයි පනින්නේ. ඉතින් එතකොට කාරණා ටික ඔක්කොම සම්පූර්ණ නැද්ද? එයාටත් ප්‍රාණඝාත කර්මපතේ තියෙනවා. ඉතින් එහෙම කරලා ඒ තිරිසන් අපායේ ඉපදිලා පව් රැස් කරනවා මිසක් පින් කරන්න විදියක් නැහැ. අනිත් භයානකම කාරණාව තමයි තිරිසන්නුන්ට පින් දෙන්නත් බෑනේ. දැන් ප්‍රේතයන්ට නම් පින් දෙන්න පුළුවන්. දැන් අපි ඥාති ප්‍රේතයන්ට පින් දෙන්නේ. ඒ වගේ ධර්මයේ බොහෝ තැන්වල ප්‍රේතයෝ පින් ගත්ත තැන් ওই පේතවත්තු පාළිය පුරාවට සඳහන් කරනවා. හැබැයි තිරිසන්නු පින් ගත්ත කිසි තැනක් සඳහන් කරලා නැහැ. තිරිසන්නුන්ට පින් ගන්න බෑ. ඒ තරම්ම භයානක තැනක්. තිරිසන් වෙලා ඉපදුනොත් කවදානම් මේ සංසාරේ කෙරවල කරන්න ලැබෙයිද? එතකොට ඔබ තිරිසන් වෙන එකක් නැද්ද? මම තිරිසන් වෙන එකක් නැද්ද? කවුද දන්නේ මේ ජීවිතෙන් පස්සේ කවුරු වෙලා ඉපදෙයිද කියලා? ඒ වාගේ දුක්ඛිත සංසාරයක් මේක. යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සතර අපායෙන් නිදහස් වෙලා උපදින්න සම්මා දිට්ඨික වෙන්න නම් ඉතින් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ උපදින හැම භවයක්ම සම්මා දිට්ඨික වන්නේම්වා කියලා. නිකම් ප්‍රාර්ථනා කරලා බෑ පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සතර අපායක නූපදින්න නම් මේ ජීවිත කාලය තුල මොනවද කරන්න ඕනේ? අපි උපදින තැන තීරණය කරන මේ ලෝකේ තියෙන හොඳම සාධකයට මොකක්ද කියන්නේ? බොහෝ දෙනා ගාව නැතිමදී.
මොකද්ද? සීලය. උපදින තැන තීරණය කරන්නේ සීලය. එහෙමනම් සතර අපායේ උපදින්න නැති වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? සිල් තියෙන්න ඕනේ. යටත් පිරිසෙන් පන්සිල්වත්. මෙතන කතා කරන්නේ පන්සිල්. ඊට වඩා වැඩි සීලයක් තියෙනවා නම් තව හොඳයි. පන්සිල්වත් තියෙන්න ඕනේ. ඉපදිච්ච කෙනාට ලැබෙන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්නේ මොකෙන්ද? අපි දුන්න දාණය තුලින්. එතකොට දැන් පැහැදිලිද? උපදින තැන සීලයෙන් තීරණය කරනවා. ඉපදුන කෙනාට ලැබෙන්න ඕනේ දේ දාණයෙන් තීරණය කරනවා. මම දන් දීලා තියෙන හැටියට තමයි මේ ලැබිලා තියෙන්නේ. මීට වඩා ලබන්න නම් ඊට වඩා හොඳට දන් දීලා පුරුදු කරන්න ඕනේ. එතකොට තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනාට පින් කරන්නත් බෑ, ප්‍රේතයන්ට පින් කරන්නත් බෑ. ඊළඟට සඳහන් කළා අරූපතල. මේ අසඤ්ඤතලයේ අරූපතල මේ වගේ ඉපදුනත් පින් කරන්න පුළුවන්කමක් නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් සඳහන් කරනවා අරූප තලයක නැත්නම් අසඤ්ඤ තලයක ඉපදුනත් සෝවාන් වෙලා ඉපදුනොත් නම් හොඳයි කියලා. සෝවාන් වහන්සේ නමක් එහෙම තැනක ඉපදුනොත් නම් කමක් නැහැ. හැබැයි සෝවාන් නුවණ කෙනෙක් ඉපදුනොත් පින් කරගන්න පුළුවන් තැනක් නෙමෙයි මේ තල කියලා කියන්නේ. ඊළඟට සඳහන් කළා මේ කාරණා 8 මොනතරම් විශේෂ කරුණු 8ක්ද? දැන් අසඤ්ඤ තලයේ ඉපදුනත් බෑ. ප්‍රත්‍යන්ත දේශයේ ඉපදුනොත් ඒත් පින් කරන්න බෑනේ. මොනවද ප්‍රත්‍යන්ත දේශ කියලා කියන්නේ? තුනුරුවන් නැති බණ අහන්න නැති ප්‍රදේශ වලට කියනවා ප්‍රත්‍යන්ත කියලා. නිරේ ඉපදුනොත් බෑ, പ്രേත ලෝකේ ඉපදුනොත් බෑ, තිරිසන් ලෝකේ ඉපදුනොත් පින් කරන්න බෑ. අසඤ්ඤ තලයේ අරූප තලවල ඒ තැන් වල ඉපදුනත් පින් කරන්න බෑ. ප්‍රත්‍යන්ත දේශයේ ඉපදුනත් පින් කරන්න බෑ. එතකොට මොනවද ප්‍රත්‍යන්ත දේශය? තුනුරුවන් නැති ප්‍රදේශය. අද හැටියට කතා කළොත් ඇමරිකාව ප්‍රත්‍යන්තයේනේ. ඒ වාගේ බටහිර රටවල්, මැද පෙරදිග රටවල්, මේ ඔක්කොම රටවල් අයිති වෙන්නේ ප්‍රත්‍යන්ත හැටියට. ඒගොල්ලෝ දන්නවද සිල් රකින්න ඕනේ කියන කතාවක්? ඒගොල්ලෝ දන්නවද තුනුරුවන් ගැන කතාවක්? ඒගොල්ලෝ දන්නවද මේ සංසාරේ දුකයි කියන කතාවක්? හාමුදුරු නමක් දකින්න හම්බ වෙනවද? බණක් අහන්න හම්බ වෙනවද? බණක් අහන්න තිබ්බත් අහනවද? ඉතින් මේක ගැන අවබෝධයක් නැහැනේ. ආන් ඒක නිසා ප්‍රත්‍යන්තේ ඉපදිලා පින් කරන්නත් බෑ. සඳහන් කළ නිසා ම්ලේච්ඡයන් අතර ඉපදිලා පින් කරන්න බෑ කියලා. අබුද්ධෝත්පාද කාලයේ බුදු කෙනෙක් පහළ වෙලා නැත්තම් පින් කරන්න මග කියලා දෙන්න කෙනෙක් නැහැනේ. ඒ නිසාත් පින් කරන්න බෑ. ඒකයි සඳහන් කළේ මගේ වචනය බොහොම දුර්ලභයි කියලා. ඉන්ද්‍රයන්ගේ රෝගී බවක් තියෙනවනම්, මනා පිහිටීමක් නැත්තම්, දුර්වල බවක් තියෙනවනම් ඉන්ද්‍රයන්ගේ ඒත් පින් කරන්න බෑ. අතපය පන නැත්තම්, ඇස් පේන්නේ නැත්තම්, කන් ඇහෙන්නේ නැත්තම් ඒත් පින් කරන්න අමාරුයිනේ. අවසානට සඳහන් කළේ දරුණු වූ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් ඒත් පින් කරන්න බෑ. මෙන්න මේ නොකල් අටෙන්ම මිදිච්ච කෙනෙකුට විතරයි පින් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි සඳහන් කළේ මේ කාරණාව සුළුයි කියලා හිතන්න එපා කියලා. ඇයි එහෙම සඳහන් කළේ? මේ දීර්ඝතර වූ සංසාරේ මේ ජීවිතයේ ක්ෂණයක් පමණයි. දීර්ඝතර සංසාරේ මේ ජීවිතයේ ක්ෂණයක් පමණයි කියලා කියන්නේ.
එතකොට සසර දීර්ඝ බව දැනගන්න ඕනේ. සසර කොයිතරම් දිගයිද? ධර්ම දේශනාවල් වලින් ඕන තරම් අපි පින්නතුන් අහනවා. සසර කොයිතරම් දිගයිද කියන කාරණාව. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනමතග්ගෝයන් සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායිති කියලා. මහණෙනි මේ අනවරාග්‍ර වූ සංසාරය, මේ සංසාරේ පෙර කෙරවල පණවන්න බෑ. ඒ පණවන්න බෑ කියලා කිව්වේ. පෙර කෙරවල අපිට කියලා දුන්නට ඒක අපිට තේරෙන්නේ නෑ. ඒ තරම් දුරයි පෙර කෙරවල. දැන් අසංඛ්‍යවත් අපිට තේරෙන්නේ නෑනේ. 1.140න් තමයි අසංඛ්‍ය ලියන්නේ. මේ කාලේ අපි එහෙම ඉලක්කම් ලියන්නේ නෑනේ. 1.140ක් ලියලා බලන්නකෝ ගාන කොච්චර දිගද කියලා. ඔක අහගෙන හිටියට වැඩිය තේරෙන්නේ නෑ. ලියලම බලන්න ඕනේ. ඒකට තමයි කියන්නේ අසංඛ්‍ය කියලා. එතකොට මේක මේ කවුරුවත් ගණන් කරපු ගානක්ද? නෑ, අතීතේ කට්ටිය ගණන් කරපු අන්තිම ඉලක්කම. අසංඛ්‍ය කියලා කියන්නේ. අතීතේ මිනිස්සු ගණන් කරපු, ගණන් හදපු අන්තිම ඉලක්කය. ඉලක්කම. එතකොට තේරෙනවද අතීතය අපිට වඩා කොච්චර දියුණුද කියලා? දැන් මේ කාලේනේ අපි කියන්නේ ලෝකේ දියුණුවේ බොහොම ඉහළට ආපු කාලයක් කියලා. ඇත්තටම මේක ලෝකේ දියුණු කාලෙද? ලෝකේ දියුණු වෙලා තිබ්බේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ. මේක දියුණුවක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ලෝකේ විනාශ වෙන කාලේ. දියුණු වෙන කාලේ නෙමෙයි. අපි දැන් දියුණුව කියලා කතා කරන දේවල් මේ ස්වභාව ධර්මයේ විනාශ කරන කාරණා නෙමෙයිද කියලා හිතන්න. වාහන අපිට ගමන් බිමන් යන්න හරි පහසුයි. නමුත් මේ වාහන නිසා පරිසරයට මොකද වෙලා තියෙන්නේ? පිරිසිදු වාතය නැතුව ගිහිල්ලා. ඉතින් ඒ නිසා මිනිසාට විශාල බලපෑමක් එල්ල වෙලා. ඒ වාගේ කාරණාවල් වලින් හිතාගෙන ගියහම ලෝකේ කොයිතරම් අනතුරක වැටිලාද? කර්මාන්ත ශාලා. ඒ වගේම පිට වෙන අපද්‍රව්‍ය. ඒ වගේම පිට වෙන විස වායු. මේ නිසා පරිසරයට කොච්චර බලපෑම් ඇති වෙලාද? එතකොට මේ අවි ආයුධ එක මොහොතින් මුළු රටක් විනාශ කරන්න පුළුවන් අවි ආයුධ තියෙනවනේ දැන්. විනාශ කරනවා විතරක් නෙමෙයි. අය අවුරුදු 1000 ගාණක් ගියත් ඒ රටවල් වල නිරෝගී මිනිස්සු උපදින් නැති වෙන තරමටම ඒ විස ඉතුරු වෙන තරම් අවි ආයුධ තියෙනවානේ. එතකොට මේ දියුණුව මේක දියුණුවක්ද එහෙම නැත්නම් විනාශයේ දියුණුවද මේ තියෙන්නේ? මිනිස්සුන්ගේ විනාශයේ දියුණු වෙලා තියෙනවා මිසක් ලෝකේ දියුණුවක් වෙලා නැහැ. මේක නෙමේ දියුණු කාලේ. අතීතයයි දියුණු කාලේ. ඉතින් එතකොට අසංඛ්‍ය තේරෙන්නේ නැති අපිට භාග්‍යතුන් වහන්සේ මේ සංසාරේ මං ඉපදිච්ච වාර ගණනින් දේශනා කළොත් එහෙම මට කොහෙද ඒක තේරෙන්නේ? අන්න ඒකයි සඳහන් කළේ මහණෙනි මේ සංසාරේ පෙර කෙරවල පණවන්න බෑ කියලා. ඒක දේශනා කළාට වැඩක් නෑ. මොනතරම් දිගයිද? අනමතග්ග සංයුත්තේ දේශනා කළේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් මේ සසර අඬපු කඳුළු මහා සාගර ජලයට වඩා වැඩි කියලා. හිතලා බලන්නකෝ. මේක හිතන්න ගියොත් උම්මත්තක වෙනවා. මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් මේ ජීවිතේ මගේ අම්මා වෙනුවෙන්ම පෙර ආත්මවල මං අඬලා තියෙනවා කියලා කියහම දී සාගරේ තේරෙන්න එපේ. යදුන් 84000ක් ගැඹුරුයි කියලා දේශනා කළේ. යදුනක් කියන්නේ දල වශයෙන් ඇතැක්ම 10ක් කියලා කිව්වොත් 84000න් ගුණ කරලා බලන්නකෝ ඇතැක්ම කීයක්ද කියලා. ඒක තමයි මහ මුහුදේ ගැඹුර. එතකොට මේ රට වටේට තියෙන ඉන්දියන් සාගරයත්
ඈත කෙරවලේ තියෙන ඇන්ටාර්ක්ටික් සාගරයක් දෙකක්ද? එකම සාගරය. එකම සාගරය. ඒ ප්‍රදේශවල නම් කරපු නන් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ සාගරයේ තියෙන ජලස්කන්ධය කොච්චරද? දේශනා කළේ ඒ ජලයට වැඩිය මේ ජීවිතේ මගේ අම්මා වෙනුවෙන් පෙරම මණ්ඩල තියෙනවා ඒ මරුණහම. දැන් තේරෙනවද ඉපදිච්ච වාර ගන්න? ඒ කියන්නේ හැම භවයකම මේ භවයේ ඊළඟ භවයේ ඊළඟ භවයේ ඊළඟ භවයේ ඇය මගේ අම්මා වුණාද? නැහැනේ. මේ අම්මා මේ සංසාරේ ආයෙ මට මුණ ගැහෙනවා නම් තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් ඇය ආපහු මට මුණ ගැහෙන්න පුළුවන්. මොකද ඇය මරණයටපත් වෙලා මේ ලංකාවෙම කොහේ හරි ඉපදිනවා කියලා කතාවක් නැහැනේ. ලංකාවේ මැරුණ කෙනෙක් නැවත මනුස්ස භවයක් අරන් ඇමරිකාවේ උපදින්න බැරිද? පින් තිබ්බනම්. එංගලන්තේ දිහා උපදින්න බෑද? අපි එහෙ ගියහම ඇය හම්බ වුණත් අඳුරනවද? ආන් එහෙම කාලයක් ගිහිල්ලා මමත් මැරිලා ඒ රටවල් වල සමහරලාට ඉපදිලා කොයි අම්ම ක්‍රමයකින් අය අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් ඇයම මට අම්මා වෙලා උපදිනවා. එතකොට දෙවනියට මම අඬන්නේ අවුරුදු කෝටි ගානකට පස්සේ ඇය වෙනුවෙන්. අන්න එහෙම අඬපු කඳුළු තමයි සාගර ජලයට වඩා වැඩි කියලා කියන්නේ. එතකොට ඔය අතරතුර මං කොච්චර ඉපදුනාද? මේ සංසාරේ මෙච්චර දිගයි නම් ඒ දීර්ඝතර සංසාරේ මට මේ හම්බෙච්ච ජීවිතය වැඩිම වුණොත් අවුරුදු 70ක් 75ක් තියෙයි. මේ තරම් දිග සසරක මේ ජීවිතේ ෂණයක් පමණයි කියලා කියන්නේ. ඒ දීර්ඝ සංසාරේ එක පොඩි ඉදිකටු මුනතක සිදුරක් තරම් පුංචි කාලයක් මේ ජීවත් වෙන්නේ. මේ මනුස්ස ජීවිතේ. ඒකයි කිව්වේ ෂණයක් කියලා. එතකොට ඒ තරම් ෂණයක් තරම් සුළු කාලයක් ගෙවන මේ ජීවිතය තුළ වහ කුසල් දහම් රැස් කරන්න කටයුතු කරන්න කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ අපිට ලබලා දෙන පණිවිඩය. වහ කුසල් කරගන්න මේ සංසාරයෙන් එතර වෙන්න උත්සාහ කරගන්න. සම්මා දිට්ඨිකයි කියලා කීවත් මේ කාලේ සම්මා දිට්ඨික කියලා හිතාගෙන මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය කොච්චර ඉන්නවද? බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් බෞද්ධ නොවන අය කොච්චර ඉන්නවද? බෞද්ධ වෙන්න නම් හරියටම තුනුරුවන් සරණ යන්න එපෙයි. එහෙම නැතුව කවදාවත් බෞද්ධයෙක් වෙන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අල්ප මාත්‍ර සැකයක් අපි ළඟ තියෙනවා නම් අපිට බෞද්ධ වෙන්න පුළුවන්ද? බෑ. ඒකනේ විතිකිච්ඡා කියලා කිව්වේ. සැකය. බුද්ධ ආදී 8 තැන පිළිබඳව තියෙන සැකය. විතිකිච්ඡාව. මේ විතිකිච්ඡාව තියෙන තාක්කල් සෝවාන් වෙන්නේ නැහැ කවුරුවත්. එතකොට අපේ පින්නතුන්ට බුදුරජාණන් වහන්සේ ගැන සැක නැද්ද? කරුණු නම් ඕන තරම් කියන්න පුළුවන් සැකතෙන්. මහා බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩිනකොට නිමිති 32ක් පහළ වෙනවනේ. මාතෘ ගර්භයෙන් බිහි වෙනකොටත් එහෙමයි, ලෞතර බුදු වෙනකොටත් එහෙමයි, මංගල ධර්මදේශනාව කරනකොටත් එහෙමයි මේ නිමිති 32 පහළ වෙනවා. පිළිගන්න පුළුවන්ද? මහා සාගරය ලුණු රස නැති වෙලා මధుර රස වුණා කියලා කියහම. දැන් අපි කතා කරුවානේ සාගරයේ විශාලත්වය. මේ මුළු සාගරය ලවණ රස නැතුව යනවා. තනිකරම මధుර වෙනවා සාගරය. ඒත් එක්කම මේ මුළු මහ මුහුද වැහෙන්න පාට පහක නෙළුම් පිපෙනවා. මහ මුහුදේ නෙළුම් පිපුණා කියලා කියහම පිළිගත්තේ හැකිද? නමුත් ඒක ධර්මයේ මනාව සඳහන් කරනවා. මේ ස්වභාව ධර්මය විශ්වයට පහළ වෙන්නේ මේ මහ උතුමාණන්ට කොයිතරම් සැලකුවාද?
අවුරුදු ගානක් මధుර රස වෙලා තියෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. එක මොහොතකට මధుර වෙලා මේ සාගරයෙන් මල් පිපිලා යනවා. ගලාගෙන බහින ගංගා ඒ තැනම නවතිනවා, ගලන්නේ නැහැ වතුර. ඒ ගංගාවල් මල් පිපෙන්න පටන් ගන්නවා. සක්වලවල් 10000ක පොළොව තලය හැම තැනින්ම උල්පත් මතුවෙනවා වගේ වතුර මතුවෙන්න ගන්නවා. කඳු සිකර මත වතුර ගලන්න පටන් ගන්නවා. හරියට නිකන් පොළොව තලයේ සෝදලා දානවා වගේ. ඒ වතුර ගලාගෙන ගංගාවල් හොයාගෙන යනවා. මහ පොළොව පලාගෙන සක්වලවල් 10000ක නෙළුම් පිපෙන්න පටන් ගන්නවා නිකම් බොල් පොළොවේ. මහා කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියලා විශේෂ නෙළුම් වර්ගයක් පිපෙනවා. මුළු අහස් තලයේම වියනක් බැඳ වගේ සක්වලවල් 10000ක් නෙළුම් මලින්ම වැහෙනවා. වට කියන්නේ ඕලම්බික පදුම එල්ලෙන නෙළුම් නටුව උඩට මල පහලට වියනක් බැඳ වගේ. මේ ලෝකේ නෙමේ සක්වලවල් 10000ක වෙන විපර්යාසයක් මේ කියන්නේ. ඉතින් මේ වාගේ නිමිති 32ක් තියෙනවා බෝසත් කෙනෙක් උපදිනකොට. අහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ එතනම නතර වෙලා පියාඹන්න නැතුව ඉන්නවා. බන්ධනගත සත්වයෝ යම් තැනක බැඳලා ගැට ගහපු සත්වයෝ අලි ඇත්තු ගවයෝ ආදී ඉන්නවා නම් මේ සියලු දෙනාගේම බන්ධන ලෙහෙනවා. කවුරුත් බැඳලා නැහැ. ඔක්කොම නිදහස් මේ වෙලාවේ. ඒ විතරක්ද නෙමෙයි. අපායවල් වල පවා ගින්දර නිමෙනවා. ප්‍රේතයන්ගේ බඩවල් පිරෙනවා. අවුරුදු කෝටි ගණන් බඩගින්න හිටපු ප්‍රේතයෝ. බඩවල් පිරෙනවා ඒ කට්ටියගේ. පිපාසයෙන් හිටපු කට්ටියගේ පිපාසයේ නැතුව යනවා. ඇති තරම් වතුර හම්බ වෙනවා. හිරු බැබලෙද්දීම හඳත් බැබලෙනවා. හිරුයි සඳුයි බැබලෙද්දීම තරුත් බැබලෙනවා. දැන් හිතන්නකෝ මේ කාරණා කීපයයි අපි කතා කළේ. පිළිගන්න පුළුවන්ද කියලා? අපිට තේරෙන්නේ නැහනේ. අපි හිතන්නේ අපි ඉපදෙනකොට ඒ මොකවත් උනේ නැහනේ. එහෙනම් සිද්ධාර්ථ බෝසතුන් උපදිනකොටත් ඒ වගේමයි කියලා. නෑ, පාරමිතා මොන තරම් දුෂ්කර පාරමිතාවක්ද පිරේ. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා කියලා කියහම අපිට තේරෙනවද මේ කාරණාව? එහෙම පුළුවන්ද කෙනෙකුට ඉන්න? මොන දුකක්ද 6 අවුරුද්දක් ආහාර වර්ජනය කරනවා කියන්නේ? නමුත් මිනිහෙකුට ආහාර නැතුව ඉන්න පුළුවන් දවස් 7යි. ඒක ධර්මයේ සඳහන් කරනවා. නමුත් මහා බෝසතාණන් වහන්සේ ලෞතර බුදු බව හොයාගෙන කී කාලයක් ඉන්නවද? ඒක බෝසතාණන් වහන්සේට විශේෂිත වූ කාලයක්. ඉතින් මේවා පිළිගන්න බැරි නම් අපි තාම බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා විතරනේ. මේ ඔක්කොම මේ එකක් හරි ප්‍රතික්ෂේප වෙනවා නම් ලෞතර භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන සැකයක්නේ ඒ මතුවෙන්නේ. දැන් බලන්න බුදුන් සරණ යන්න කොච්චර අමාරුද කියලා. හැබැයි කෙනෙක් සරණ ගියොත් මැරිච්ච ගමම්ම කොහෙද ඉපදෙනවා කීවේ? මැරිච්ච ගමම්ම උපදින්නේ දිව්‍ය ලෝකේ. සඳහන් කරනවා බුදුන් සරණ ගිහිල්ලා මැරිලා දෙව්ලොව එන අය දෙව්ලොව ඉන්න දෙවිවරු හැම අතින්ම ඉක්මවනවා කියලා. අභිභවනය කරනවා. ඒ තරම්ම ලස්සනයි. බුදුන් සරණ ගියපු අය. මේ වාගේ කාරණා රාශියක් පැහැදිලි කරනවා. මේ බුද්ධෝත්පාදයේ මොන තරම් ක්ෂණයක්ද? අර තරම් අබුද්ධෝත්පාද කාලවල ඊටාම පුංචි බුද්ධෝත්පාදයේ මොන තරම් ක්ෂණයක්ද? එවන් ක්ෂණයක් පමණයි ඔබට මට අපායෙන් මිදෙන්න අපායට විරුද්ධව සටන් කරන්න කාලී තියෙන්නේ. ඉතින් අපි මොනවද කරන්නේ කියලා අපි ආපහු කල්පනා කරලා බලන්න ඕනේ. පින්නතුනි, ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක
සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබලා උපදින්න කොයිතරම් අමාරුද බුද්ධෝත්පාද කාලේ පවා සම්මාදිට්ඨිය නැති අය කොපමණනම් ඉන්නවද කියන කාරණාව. අන්න ඒක නිසා ප්‍රඥාව කරුණාව අනුකම්පාවාදී ගුණයන් හේතු කරගෙන බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරපු මේ නෛර්යානික උතුම් ශ්‍රී සද්ධර්මය සුනන්තු භාසිතං හොඳින් අහන්න. කවුද සඳහන් කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මගේ වචනේ දුර්ලභයි. ඒ දුර්ලභ බවයි අපි මේ කතා කළේ. සුනන්තු භාසිතං ඒ දුර්ලභ වූ වචනය හොඳින් අහන්න. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා තස්මාහි භූතා නිසාමේත සබ්බේ. තස්මාහි භූතා නිසාමේත සබ්බේ. ඇයි ඒ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා හොඳින් අහන්න. මේ ධර්මය මේ කාරණාව හොඳින් අහන්න. හොඳින් අහලා මනාව තේරුම් අරගන්න. මේ තරම් අවධාරණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳට බණ අහන්න කියලා. ඒ කියන්නේ බණ අහනවා කියන එක හොඳට අහන්න කියලා. භාග්‍යතුන් වහන්සේමයි අවධාරණය කරන්නේ. හිත එහෙ මෙහෙ යවා බණ අහන්න එපා. වෙන වෙන දේවල් ගැන කල්පනා කර බණ අහන්න එපා. වචනයක් ගානේ අර්ථ පිරික්සමින් බණ අහන්න කියලා දේශනා කරන්නේ. ඒ කියන්නේ වචනයක් ගානේ අහන්න ඕනේ. මේ වචනේ අහලා හිත කොහෙද ගිහිල්ලා පැය භාගයක් විතර වෙන කොහෙද හිත ඇවිදලා ආපහු ඇවිල්ලා බණ ගාව වාඩි වුණාට ඒක බණ ඇහුවා වෙන්නේ නැහැ. එකකින් වෙන ලාභිකුත් නැහැ. වචනයක් ගානේ අහන්න කියලා කියන්නේ. ආන් ඒකයි සඳහන් කළේ තස්මාහි භූතා නිසාමේත සබ්බේ. භූතයිනි එම නිසා භූතයිනි මේ සියල්ල හොඳින් අහන්න. කාටද භූතයිනි කියලා කියන්නේ? මනුෂ්‍ය නොවන අනික් හැමෝටම කීවේ අමනුෂ්‍ය කියලා. මනුස්ස නොවන අනික් හැමෝම අමනුෂ්‍ය. ඒ නිසා සඳහන් කරනවා මනාව අහන්න. නිවැරදිව අහන්න. මෙතෙන්ට රැස් වෙලා ඉන්නේ ඕන තරම් දෙවිවරු. ඒ දෙවියන්ටයි මේ කියන්නේ සැප අත්හැරලා ඇවිල්ලා නිකම්ම කාලේ නාස්ති කරන්න එපා. මේ ධර්මයේ මනාව අහන්න කියලා. නොකල් අටින් මිදිලා ඉපදුන යම් සත්වයක් වෙත්නම් මේ ෂණ සම්පත්තිය ලැබිලා තියෙන වෙලාවේ මනාව ධර්ම ශ්‍රවණය කරන්න. පින්නතුනේ ඊළඟට සඳහන් කරනවා මේ රැස් වෙලා ඉන්න අමනුෂ්‍යයන්ට මේ අවස්ථාවේ තියෙන අති දුර්ලභ භාවය භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා දුන්නා කියලා. මේ අවස්ථාවේ තියෙන දුර්ලභ භාවය. ඒ කියන්නේ බුද්ධාන්තරයක ලැබිච්ච සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක වටිනාකම අමනුෂ්‍යයන්ට කියලා දීලා මේ දුර්ලභ භාවයෙන් ප්‍රයෝජන ගන්න. අංගින්සා සඳහන් කළා මෙත්තං කරෝත මානුසියා පජාය. මෙත්තං කරෝත මානුසියා පජාය. මෛත්‍රී කරව්. කාටද මේ කියන්නේ? දෙවියන්ට. මෛත්‍රී කරව් මනුස්ස ප්‍රජාවට. දෙවියන්ට කියනවා මේ මනුස්සයින්ට මෛත්‍රී කරන්න කියලා. ඒකේ අර්ථය සඳහන් කරනවා මේ යම් උපද්‍රව තුනකින් උපද්‍රිත වූ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරන්න. මිත්‍ර භාවයක් එහෙම නැත්නම් ඔවුන්ගේ හිත සුව පිණිස යහපතට කැමැතිව වාසය කරන්න කියලා කියනවා. උපද්‍රව තුනකින් උපද්‍රිත වෙච්ච මේ මිනිස්සුන්ගේ හිත සුව පිණිස කටයුතු කරන්න. මොකද්ද උපද්‍රව තුන? ඇයි දැන් විශාලා මහනුවරනේ මේ දේශනාව කරන්නේ? දැන් විශාලාවේ වැසියන්ට තියෙනවනේ බය තුනක්. දුර්භික්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය. බය තුනකින් උපද්‍රිතයි මේ මිනිස්සු. ආන්ගේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න. ඒ මිනිස්සුන්ට උපකාර කරන්න. ඒ නිසා සඳහන් කරනවා මිත්‍ර භාවයක්
එහෙම නැත්නම් ඔවුන්ගේ හිතසුව පිණිස යහපතට කැමැතිව ඔබලාද වාසය කරන්න. මිනිසුන්ට හිතසුව පිණිස වාසය කරන්න. එම සඳහන් කරලා පැහැදිලි කරනවා පින්නතුනි මානුෂියා පජාය මනාව මිනිස්සුන්ගේ හිතසුව වෙනුවෙන් ඔබලා උදව් කරන්න කියලා. මේ දුක්ඛිත භාවයට පත් වෙලා ඉන්නේ මේ මිනිස්සු. උදව් කරන්න මේ මිනිස්සුන්ට කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අවධාරණය කරලා කියනවා. එhmenan අපිට තාමත් මේ රතන සූත්‍ර දේශනාවේ දෙවෙනි ගාථාවෙන් එහාට සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි වුණා අටවෙනි දේශනාව ඇතුළෙන්වත්. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන කරන දේශනාවේ 9 වෙනි දේශනාවෙන් ඉතිරි කාරණා ටික සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන අති දුර්ලභ වෙච්ච අති දීර්ඝ වෙච්ච ඊටාම සංකීර්ණ සූත්‍රයක් වෙච්ච කෝටි ලක්ෂයක් සක්වලට ආඥා ශේෂ්ත්‍රයේ පතුරවල දේශනා කොට වදාළ ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ සක්වලවල් කෝටි ලක්ෂයකට ඇහෙන්න කතා කරන්න පුළුවන් උතුමේ. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ මේ ලෝකේ වෙන කාටවත් එහෙම කතා කරන්න බෑ. බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයයිනේ. ඒ සක්වලවල් කෝටි ලක්ෂයටම ඇහෙන්න දේශනා කරපු මේ අති ගාම්භීර වූ දේශනාව. භාග්‍යතුන් වහන්සේ ලෝක සත්වයාගේ හිතසුව පිණිසමයි දේශනා කළේ. ඒ නිසා තරමක් සංකීර්ණ වෙච්ච අට කතාවත් එක්ක සාකච්ඡා කරන නිසා දීර්ඝ විස්තරයක් සහිතව සාකච්ඡා කරන මේ දේශනාවේ 8 වෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලැබුවේ එල්ලක්කල පදිංචි දායක පිරිසක් සහ යක්කල අලුත්ගම පදිංචි විජිතා ශ්‍රයානි මහත්මිය සහ දරු දෙදෙනා විසින් උතුම් අරමුණ මියගිය පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් පැමිණිහා පැමිණීමට බලාපොරොත්තුව සිටි සියලුම දෙනාට එකසේම මේ පින් අනුමෝදන් වේවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊතා ඉක්මනින් අවබෝධ වේවා කියලා ආශිර්වාද කරන බව සිහිපත් කරනවා. දායක පින්වත් පිරිස විසින් පුණ්‍යානුමෝදනා කළ තම තමන්ගේ පවුල් පරම්පරාගතව නිදන ප්‍රාප්තියට පත්වන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. මේ අවස්ථාවට සහභාගී වුණ ලොකු කුඩා සියලුම දෙනාටමත් රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. අපරැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයෙන්ුත් ඔබට අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.